සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ කල්යාණ මිත්‍ර මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දිනේ මේ උතුම් ධම්ම පූජා සදහම් දේශනාව සඳහා බෙතිබර දායකත්වයේ දරන්නේ ගෞතම බුදුසසුනේ පිහිට පිළිසරණ පතන පින්වත් කලණ මිතුරන් පිරිසක් විසින්. ඉතින් විශේෂයෙන්ම තමන්ගේ පවුලේ ඒ දෙමව්පියන්ට උදව් උපකාර කරන සෑම සිළු දෙනාටම යහපතක් සැලසේවා ධර්මාවබෝධය කරන්නට මේ සියලු පින් හේතු වේවා කියන අදහසින් තමයි ඒ පින්වතුන් විසින් අද දිනේ මේ උතුම් සදහම් දේශනාවේ දායකත්වයේ දරන්නේ. පින්වත්නි අපේ ජීවිතවල මනුෂ්‍යයන් විදියට අපි කැමති දේවල් තියෙනවා අකමැති දේවල් තියෙනවා. අපේ ජීවිත කාලය පුරාවට අපි මහන්සි ගන්නේ අපි කැමති දේවල් ජීවිතයට ලං කර ගන්නත් අකමැති දේවල් ජීවිතයෙන් බැහැර කර ගන්නත්. නමුත් ඔබ අපි හැමදෙනාටම මනාකොට ප්‍රකට අපි පැහැදිලිව දන්නා දෙයක් තමයි අපේ ජීවිතවලට හැමතිස්සෙම අපි කැමති දේම අපි ප්‍රියමනාප දේම අපි පතන දේම ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි අකමැති වුවත් අපි ඈත් කරගන්න මහන්සි ගත්තත් ඒ දේවල් සමහරවිට අපේ ජීවිතේ කරා පැමිණෙනවා අපේ ජීවිතවලට ලං වෙනවා. එහෙනම් ඒ කරුණෙන් අපට පැහැදිලි වෙන අපට මනාව තේරුම් ගන්නට පුළුවන් කාරණයක් තියෙනවා. මොකක්ද? අපි කැමති වුණ දේවල් අපි කැමති වුණා කියලා කැමති වුණ පමණින්ම අපේ ජීවිතවලට සමීප වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි අකමැති වුණා කියලා අකමැති වූ දේවල් අපේ ජීවිතවලින් ඈත් වෙලා තියෙන්නෙත් නැහැ. ඒක අපිට පැහැදිලි. ඒ මොකද අපි කැමති දේවල්ම එහෙනම් අපේ ජීවිතේට ලං වෙන්න බෑ. අකමැති දේවල් අපේ ජීවිතවලට කවදාවත් නැවිත් තියෙන්න බෑ. නමුත් ඒ බඳු ස්වභාවයක් කිසිම කෙනෙකුගේ ජීවිතේ අපට දකින්නට ලැබෙන්නේ නැති දෙයක්. ඉතින් භාග්‍යතුන් වහන්සේ එක්තරා දේශනාවකදී අපට පෙන්වා දෙනවා මේ මිනිසුන් කැමති වූ දේවල් තියෙනවා ප්‍රියමනාප දේවල් තියෙනවා ළඟා කරගන්න වෙහෙස දරන දේවල් තියෙනවා. හැබැයි තමන් කැමති වුණ පමණින්ම ඒ ප්‍රියමනාප දේවල් තමන් කරා පැමිණෙන්නේ නැහැ. ඒ සඳහා ඔවුන් මහන්සි ගත යුතුයි වෙහෙස ගත යුතුයි හේතු සකස් කළ යුතුයි කියලා. දැන් උදාහරණයක් විදියට ලෝකේ හැමෝම කැමති භෝග සම්පත් ලබන්න. භෝග සම්පත් ලබන්න කියන්නේ අතේ මිටේ මිල මුදල් ටිකක්
Tamanට අත දිගහැරලා විය පැහැදම් කරන්න පුළුවන් වෙන්න. කීයක් හරි මාසෙට ඉතිරි කරගන්න. ඥාතීන්ට සංග්‍රහ කරන්න. දෙමව්පියන්ට රැක බලා ගැනීම පිණිස දෙමව්පියන්ට උපකාර කරන්න. මෙන්න මේ කරුණු ඉටු කර ගැනීම පිණිස යම් මුදලක් තමන්ගේ අතට ලැබෙනවා නම් ඒක මේ ලෝකයේ බොහෝ දෙනෙකුගේ කැමැත්තක්, උවමනාවක්, ප්‍රියමනාප දෙයක්. නමුත් අප සෑම සියලු දෙනාටම හොඳට පේනවා, අපිට දකින්න ලැබෙනවා සමහර වෙලාවට මිල මුදල් අතට ලැබෙනවට කැමති වුවත් ඔවුන් ජීවත් වෙන්නේ හරීම කම්මැලිකමින්, අලසකමින්. හැම දෙයකම අලසයි, කම්මැලි. වීරයක් කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි බුද්ධ ශාසනය තුල භාග්‍යතුන් වහන්සේ වදාළ ලස්සන වචනයක් තියෙනවා. ඒකට ඔබ මතක තබා ගත යුතු උත්හාන වීරය. නැගී සිටින ලද වීරය. මම දැන් මේ අතේ මගේ මිල මුදල් නැත්තම් මිල මුදලක් හම්බ කර ගැනීම පිණිස මම මහන්සි ගත යුතුයි. ඒ සඳහා මම ක්‍රම උපයෝග භාවිතා කළ යුතුයි කියන තැනට පැමිණෙන තාක්කල් එයාට මිල මුදල් හරි හම්බ කර ගැනීමකට මඟ පෑදෙන්නේ නැහැ. දැන් සමහර වෙලාවට අපි දකිනවා අපිට සමහර වෙලාවට මුණ ගැහෙනවා එයාලගේ ජීවිතේ තමන් හරි හම්බ කර ගැනීම පිණිස තමන් දියුණුවක් ලැබීම පිණිස තමන් වෙහෙස වෙලා යම් කටයුත්තක් කිරීම පිණිස කිසිම උවමනාවක් නැහැ. ඔවුන් බලාගෙන ඉන්නේ කවුරු හරි කෙනෙක් තමන්ට දේවල් කරලා දේවි. එක්ක රජයෙන්ම තමන්ට කරાવી. රජයෙන් තමන්ගේ ජීවිතේ රැක බලා ගනීවි. තමන්ට අවශ්‍ය කරන සැප සම්පත් දේවි. කී එයා බල එයා රජයට දොස් කී ඉන්නවා. සමහර හිතන් ඉන්නවා මේ ලෝකේ දානපතීන් තියෙනවා, මිල මුදල් තියන අය ඉන්නවා. අතේ හොඳට මිල මුදල් ගැවසෙන අය ඉන්නවා. ඒ අපිට උදව් උපකාර කළ යුතුයි. ඒතර එයාලා බලන් ඉන්නේ කවුරු හරි ඒ ධානපතියෙක් ඇවිල්ලා, ත්‍යාගවන්තයෙක් ඇවිල්ලා එයාලට යමක් මිල මුදලක් දෙනකම්. පින්වත්නි, ඒක බොහෝම නරක නුසුදුසු කාරණයක්. මේ ලෝකයේ අතීතයේ වේවා, වර්තමානයේ වේවා සමහරට ඔබ අපි අහන දකින හොඳට අතපයේ මුල මුදල් ගැවසෙන භෝග සම්පත් දිනු කරගත්ත සමහර අයගේ ජීවිත කතාව ගත්තොත් හරි දුක්ඛිතයි, හරි දුෂ්කරයි. සමහර නිදාගන්නේ බොහොම සුළු කාලයක්. දවසේ වැඩි මොහොතක්, වැඩි කාලයක් අප්‍රමාණ විදියට වෙහෙසන ජීවිතේ දිනු කරාවෙකමං කරන්න. ආංගයකට තමයි කියන්නේ උත්හාන වීරිය තියෙන්න ඕනේ. ඒතර තමන් හැමෝම කැමති සැපසේ සුවසේ ජීවත් වෙන්න. නමුත් තමන්ගේ ජීවිතේ අලසකමින් වැහිලා නම් තියෙන්නේ. කම්මැලිකමින් වැහිලා නම් තියෙන්නේ. හැමතිස්සෙම මේ අලස ගතියෙන් යුක්ත නම් දවස පුරා ජීවිතේ ගත කරන්නේ. දවසේ වැඩි කාලයක් නිදා ගැනීමෙන් නම් කටයුතු දවස ගෙවන්නේ. ඒ බඳු අයට අර භෝග සම්පත් ලැබීම කියන එක ඉතින් බොහෝ දුරයි. ඉතින් ඕක තමයි අවාසනාවකට බොහෝ දිනෙකුගේ ජීවිතවල තිබෙනා වූ දුක්ඛිත කතාවේ සත්‍ය తත්වය. සත්‍ය తත්වය. ඒතකොට ඒ අතර ඉන්නවා සමහරට අනිත් පැත්ත. දැන් අපිට සමහර අය මුණ ගැහිලා තියෙනවා. එයාලා අධ්‍යාපනය ලබන්නේ. ඒතර අධ්‍යාපනය ලබන ගමන් Tamanට සමහරලාවට අපි හිතමුකෝ දැන් මේ උසස් අධ්‍යාපනය වගේ කියලා. එහෙම නැත්නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය වගේ කියලා. ඒතර මේ අධ්‍යාපනය ලබන ගමන් Tamanට හැකි ආකාරයකට Tamanගේ වියදම් පිණිස යම් මිල මුදලක් හරි හම්බ කරගන්නවා. ඒතර අර දෙමව්පියන්ටම බර දීදී දෙමව්පියන් මත මේ යැපෙමින් දෙමව්පියන්ගෙන් හැම දෙයකටම මුදල් ඉල්ලෙලා එයා තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගන්න කැමැත්තක් නැහැ. හැබැයි අර අධ්‍යාපන කටයුතු එයා කඩාකප්පල් කරගන්නෙත් නැහැ. ඒ බඳු වීරවන්ත, අදිෂ්ඨානශීලී,
නුවණින් කල්පනා කරන කටයුතු කරන පිරිසුත් මේ ලෝකේ නැතුවා නොවේ. හැබැයි ඒ බඳු අය දුර්ලභයි. ඒ බඳු අය දුර්ලභයි. එහෙනම් පින්වතුනි අපි මේකෙන් තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. අපි ඉෂ්ට වූ, අපි කැමති වූ, අපි ප්‍රියමනාප කරන දේ අපේ ජීවිත කරා පැමිණෙන්න නම්, අපට ලැබෙන්න නම් ඒ සඳහා හේතු සකස් විය යුතුයි. හේතු සම්පාදනය කළ යුතුයි. අලසකම දුරු කරලා ජීවිතේ මේ කාලය නිකරුණේ ගත කරන ස්වභාවයෙන් ඈත් වෙලා මේ හුදෙක්ම ආස්වාද ජනක දේවල් ගැනම හොයා තමන්ගේ කාලය මිඩංගු කරන ඉබඳු මේ ලාමක දේවල් වලින් ඈත් වෙලා ජීවිතේ දියුණුවක් ලබා ගන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව නුවණින් විමසිය යුතුයි. දැන් සමහර වෙලාවට සමහර පවුල් ඉන්නවා මේ විවාහත් වෙලා විවාහ ජීවිතයත් ගත කරලා සමහර දවසේ පැය ගාණක් කොහේ වීඩියෝ ගේම් එකක ඉන්නවා. ඊට පස්සේ ඔන්න වීඩියෝ ගේම් එකක ඉඳලා විවාහත් වෙලා සමහර වෙලාවට. ඊට පස්සේ කාලේ ඔහේ ගෙවිලා යනවා, තමන්ගේ වයසත් ගෙවිලා යනවා. ඊට පස්සේ අතේ මිටේ තියෙන මිල මුදලුත් ඔන්න ගෙවිලා යනවා. අලුතෙන් මිල මුදලක් හරි හම්බ කරගන්න වෙහෙස ගන්නෙත් නැහැ. ඔන්න ඒත් එක්කම මනුස්ස ලෝකේ ගත කරන්න තියෙන පිනත් ගෙවිලා යනවා. අන්තිමේදී අන්ත දුගී දුප්පත් භාවයට පත් වෙලා ජීවිත විනාශ කරගන්නවා. දැන් අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ කාලෙත් එහෙම පිරිසිඳලා තියෙනවා. දැන් එක්තරා සිටු කුමාරයෙක් හිටියා. මේ සිටු කුමාරයාට මහා විශාල ධනස්කන්ධයක් තිබ්බා. එතකොට තාත්තගේ ධනස්කන්ධයක් තිබ්බා 80 කෝටියක් රන් කහවණු. මවගේ පැත්තෙන් තව 80 කෝටියක් තිබ්බා. ඊට පස්සේ පරම්පරාවෙන් ලැබිච්ච තවත් ධනෙ තිබ්බා. මහා විශාල ධනස්කන්ධය. ඉතින් අම්මා තාත්තා කල්පනා කරා ඉතින් අපේ පුතා ඔය විනෝදකාමී වෙන්න තමයි කැමති. ඔය මහන්සි වෙන්න කරන්න කැමති නැහැ. ඉතින් මේ මහා විශාල ධනස්කන්ධයකුත් තියෙනවනේ. ඔය සුවසේ ගත කරાવી කියලා තමන්ගේ දරුවව තමන්ගේ පුතාව මේ නුවණින් විමසමින් නුවණින් තේරුම් ගනිමින් ජීවිතය ගත කරන්න හුරු පුරුදු කරේ නෑ පොඩි කාලේ ඉඳලා. ඉතින් ඔන්න කල වයස ආවට පස්සේ මේ සමාජ අත්දැකීමක් නැති සමාජයේ පිළිබඳව තේරුම් ගැනීමක් නැති නුවණින් විමසීමක් නැති මේ නමුත් මහා ධනස්කන්ධයක් හිමි මේ මෝඩපහේ තරුණයා ඒ වගේම ධනස්කන්ධයක් තියෙන කාන්තා දරුවෙකුට දැරියෙකුට විවාහ කරලා දුන්නා. දැන් මේ දුවගේ පැත්තකිනුත් තියෙනවා මහා විශාල ධනස්කන්ධයක්. ඉතින් දැන් දෙන්නම විවාහ වුණාට පස්සේ තමන්ට මහා විශාල ධනයක් උරුමයි. ඒතර මේ දෙදෙනාව දැක්කා මේ ඔන්න අසත්පුරුෂය කණ්ඩායමක්. සල්ලාලකමට ඇබ්බැහි වෙච්ච මත්ද්‍රව්‍ය වලට මත්පැන් වලට ඇබ්බැහි වෙච්ච පිරිසක් මේ දෙන්නව දැක්කා. දැකලා මේ විශාල ධනස්කන්ධයක් තියෙන පිරිසක්. ඉතින් මෙයාලට අපි සමීප වුණොත් අපිට බොහෝ කාලයක් මේ අපේ කටයුතු කරගන්න මේ අයගේ මුදලින් අපිට පහසු වේවි කියලා හිමින් සැරේ කපටිකමින් මායාවෙන් අර අසත්පුරුෂයෝ ටික අර සිටු කුමාරයා සිටු කුමාරිකාවට ලං වුණා. ලං වෙලා අර ධනස්කන්ධේ නැති වෙලා යනකම්ම නොයේකුත් දේවල්ට මේ පැහැදම් කරා. සිටු කුමාරයාට ගිහලා කිව්වා ලස්සන නැටුම් කණ්ඩායමක් ඉන්නවා සිටු කුමරුනි. අපි ගෙන්නමුද කියලා. සිටු කුමාරයා කියනවා ගෙන්නමු. මේ හරීම වටිනා ලස්සන මේ පානයක් තියෙනවා අපි ඒක ගේමුද? ගේමු කිව්වා. දැන් ඔබත් අද උනත් පින්වතුනි සමහරවිට ඔබ දැකලා ඇති. දැන් සමහර මත්පැන් මත්ද්‍රව්‍ය බෝතල් තියෙනවා සමහරට ලක්ෂ ගණන් වටිනවා. ඒ හේතුව මොකක්ද මේ? මේ ඇබ්බැහි වුණ ඒ සල්ලාලකමට යොමු වුණ තමන්ගේ ජීවිතයේ තියෙන භෝග සම්පත් විනාශ වෙලා යන ආකාරයට කටයුතු කරනවා නුවණින් විමසීමක් ජීවිතය ගැන නැහැ. ඉතින් අර සිටු කුමාරට මොකද උනේ? තමන්ගේ ධනස්කන්ධයේ හරියට නිකන් වැවක මේ සොරෝව කැඩුවා වගේ තාර තිබුණ මහා ධනස්කන්ධයේ සියල්ල විනාශ වෙලා ගියා. සුළු කලකින්. අන්තිමේදී තමන්ගේ සිටු මාලිගත් විකුණන්න වුණා. දැන් ජීවිතය ගැන පුදුම අත්දැකීමක් ලැබුවේ.
අන්තිමේදී මහා පාරට හිඟන්න විදියට මේ සිටු කුමාරයා සිටු දියණිය දෙන්නම මහා පාරේ හිඟමනට වැටුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දෙන්නව දැකලා බොහොම සංවේගයකටපත් වෙලා ආනන්ද ස්වාමීන් වහන්සේට කියා සිටිනවා බලන්න ආනන්ද මොවුන් මේ තරුණ කාලයේ යම්කිසි විදියකට මේ ධනස්කන්ධයක් උපයන්න මහන්සි ගත්තෙත් නෑ ධර්මයක් අවබෝධ කරන්න මහන්සි ගත්තෙත් නෑ අවාසනාවක මහත මේ අය තරුණ කාලයේ යම් විදියට ධර්මයට පැමුණා නම් අනාගාමී ඵලයේ දක්වා ජීවිතේ දියුණු කරගන්න හැකියාව තිබුණ දෙන්නේ කිව්වා. ඒතර බලන්න පෙර පුණ්‍ය කර්මය කොච්චර ප්‍රබල වෙන්න ඕනේද පින්වත්නි. මනුස්ස ලෝකෙට එද්දි මහා ධනස්කන්ධයක් ඇති උපදින්නේ. ඒ වගේම මනුස්ස ජීවිතය තුළ අනාගාමී ඵලයේ දක්වා දියුණු කරගන්නත් හැකියාව තියෙනවා. ඒ සියල්ල අහිමි වෙලා ගියා අසත්පුරුෂ ආශ්‍රය නිසා. අසත්පුරුෂ ආශ්‍රය නිසා. ඒ නිසා පින්වත්නි හොඳට මතක තබා ගන්න අසත්පුරුෂ වේශයේ එන්නේ මේ පුද්ගල වේශයෙන් විතරක් නෙමෙයි. අසත්පුරුෂ ඔබට අසත්පුරුෂ බව ලං වෙන්න පුළුවන් අපි හිතමු මාධ්‍ය තුලිනුත්. මාධ්‍ය තුලින් ඔබේ ජීවිතය තුළ අසත්පුරුෂයන් විදියට අසත්පුරුෂ දේවල්ම ලබා දීදී ඔබේ ජීවිතය විනාශ කරලා දාන්න ඉඩකඩක් තියෙනවා. අපි ගත්තම ඊට පස්සේ රූපවාහිනී වේවා ගුවන් විදුලිය වේවා එහෙම නැත්නම් අන්තර්ජාලය වේවා එහෙම නැත්නම් පොත්පත් පත්තර වේවා එහෙම නැත්නම් පොතපත පවා සමහර ජීවිතයකට අසත්පුරුෂ වේශයෙන් පැමිණෙන්න පුළුවන් ජීවිත විනාශ කරලා දාන්න. ඒක නිසායි මේ තේරුම් ගන්න ඕනේ තමන් කැමති වුණ පමණින් නෙමෙයි තමන් කැමති විදියට නෙමෙයි ජීවිතය ගත වෙන්නේ. හේතු සකස් වෙන්නේ යම් විදියකටද. ඒ ආකාරයටයි ජීවිතය ගොඩ නැගෙන්නේ. ඉතින් පින්වත්නි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මේ කාරණේ මම ඔබට පැහැදිලි කළේ බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ ධර්මයේ ශ්‍රාවක සංඝ රත්නයේ විදිය සරණ ගිය ශ්‍රාවක ශ්‍රාවිකාවන් විදියටත් අපිට මේ කාරණේ වැදගත්. අපි බුද්ධ ශාසනය තුළ කැමති දේවල් ගොඩාක් තියෙනවා. සත්පුරුෂ ඇසුර ලබන්න අපි කැමතියි. සත් ධර්මයේ ශ්‍රවණය කරන්න කැමතියි. සීලය දියුණු කරගන්න සීලය රකින්න කැමතියි. සීලයේ ආනිසංස ලබන්න කැමතියි. සමාධියක් ලබන්න කැමතියි. චිත්ත සමාධි ආනිසංස ලබන්න කැමතියි. ප්‍රඥාව දියුණු වෙනවට කැමතියි. ඒ ප්‍රඥාවේ ආනිසංස විඳින්න කැමතියි. අවසානයේ මේ සියලු දුක්ඛිත සංසාරයෙන් නිදහස් වෙලා විමුක්තිය අමා මහ නිවන සාක්ෂාත් කරන්න කැමතියි. හැමෝගෙම කැමැත්ත තියෙනවා. නමුත් කැමැත්ත තිබුණාට ඊට අනුකූලව හේතු සකස් වෙන තාක්කල් ඒ ඵලය කරා Tamanට ළඟා වීමක් නැහැ. හේතු සකස් වෙන්නේ පිරිහීම පිණිස නම් ඒ පිරිහීම කරා යනවාමයි. හේතු සකස් වෙන්නේ දියුණුව පිණිස නම් අභිවෘද්ධිය පිණිස නම් ඒ අභිවෘද්ධිය කරා යන එක කාටවත් වළක්වන්න බෑ. ඒ නිසා ඔබේ ජීවිතවලට අපේ ජීවිතවලට ගිහි පැවිදි ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැම දිනෙකටම ජීවිතේ ඊටමත් වටිනා ගුණයක් තියෙනවා පින්වත්නි. අර අපි කලින් කියපු බුද්ධ ශාසනය තුල අර්ථය සමීප කරගනු කැමති සැවම විසින් පුරුදු කරගත යුතු. ඒ තමයි ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රියන් සංවර කර ගැනීම. දැන් උපතින් අපිට ලැබිච්ච කර්මානුකූලව ලැබිච්ච අපට ආයතන හයක් තියෙනවා. මොකක්ද ඒ ආයතන හය? ඇස, කන, නාසය, දිව, කය, මනස. ඒතර ඇසේ කාර්යභාරය තමයි පින්වත්නි රූප දකින්න එක. කනේ කාර්යභාරය තමයි ශබ්ද අහන එක. නාසයේ කාර්යභාරය තමයි ගඳ සුවඳ විඳින එක. දිවේ කාර්යය තමයි රසය විඳින එක. කයේ කාර්යය තමයි පහස ලබන එක. මනසේ කාර්යය තමයි අරමුණු සිතන එක. එතකොට ඇසින් රූප දකිද්දී ඇසට අදාළ දෙයක් නෙමෙයි මේ දකින රූපයේ කොයි ආකාරද? මේ රූපය මට දුක් පිණිස හේතු වෙනවද? මේ රූපය මට සැප පිණිස හේතු වෙනවද? එහෙම අදාළත්වයක් නෑ ඇසට. ඇසින් කරන්නේ එයාට පෙනෙන රූපය දිහා ආස්වාදයේ
ඇති වෙන රූපේ දිහා ඇදී අනේක. කණෙන් කරන්නේ ආස්වාදයේ ලැබෙන ශබ්දයේ හොයා යන්නේක. එතකොට මේ ඔහි ඉබාගාතේ ඇසට ඕනේ විදියට හැම රූපයක් පිටුපසම ගිහිල්ලා අන්තිමේදී සිද්ධ වෙන්නේ මොකක්ද? අපේ අභ්‍යන්තරයේ කෙලෙස් නැමැති ගින්න ඇවිලින එක. දැන් ඔබ අහලා ඇති මේ ලෝකේ හැම මේ ගින්නකටම වඩා බරපතල ගිනි තුනක් අපේ ජීවිතය තුළ තියෙනවා ඇවිලෙනවා. ඒ තමයි රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න. වරින් වර මේ අපේම අඩුපාඩු නිසා, අපේම ක්‍රියාකාරකම් නිසා සමහරට මේ රාග ගින්න ඇවිලෙන්න පටන් ගන්නවා. ඇවිලෙද්දි පිලිස්සෙනවා, පිච්චෙනවා. ඊට පස්සේ ද්වේෂය නැමැති ගින්නෙන් ඔන්න ඇවිලෙනවා. මෝහය නැමැති ගින්න ඇවිලෙනවා. ඒතර රාග ගින්න ඇති කරන්නට, ද්වේෂ ගින්න ඇති කරන්නට, මෝහ ගින්න ඇති කරන්නට අර ඇසින් දකින රූප, කනෙන් අහන ශබ්ද, නාසයෙන් දකින දැනගන්න ගඳ සුවඳ, දිවෙන් දැනගන්න රසය, කයෙන් දැනගන්න පහස මේවා හේතු වෙනවා. ඔන්න ඔය ක්‍රියාවලියට තමයි අපි කියන්නේ ඉන්ද්‍රිය අසංවරය. ඉන්ද්‍රිය අසංවරයි කියන්නේ දැන් සමහර වෙලාවට කෙනෙකු බොහෝ දෙනෙක් මේක වරද්දවා ගන්නවා. ඉන්ද්‍රිය අසංවරයි කිව්වම හිතන්නේ මේ දුවල පෙනලා ඉන්න නිකන් මේ ඔහේ කිසි කමකට නැතුව ඇඳුම් අඳින එහෙම අයට තමයි සමහරට ඉන්ද්‍රිය අසංවරයි කියන්නේ. ඒක නෙමෙයි ඉන්ද්‍රිය අසංවරය. ඉන්ද්‍රිය අසංවරයි කියන්නේ පින්වත්නි ඇහෙන් දකින රූපය ඔස්සේ අභ්‍යන්තර කෙලෙස් උපදින විදියට, කෙලෙස් ඇවිස්සෙන විදියට එයා කටයුතු කරනවා. කනෙන් අහන ශබ්ද ඔස්සේ අභ්‍යන්තර රාග දින්න, දේශ ගින්න, මෝහ ගින්න ඇවිලෙන විදියට එයාගේ කටයුතු යෙදෙනවා. ඔක තමයි ඉන්ද්‍රිය අසංවරය කියන්නේ. දැන් හිතන්න බලන්න දැන් සමහර වෙලාවට ඔබට ඇති මේ වගේ අවස්ථා. සමහර වෙලාවට ඇසෙන් යම් රූපයක් දැකලා එතකොට දැකපු ගමන් මේ හිතේ ස්වභාවය මොකක්ද? අර දකින්න රූපේ නිමිති අනුනිමිති හොඳට අතික මතක තියාගෙන ඊට පස්සේ ඒ වෙලාවෙත් ආස්වාදයක් විඳිනවා. පස්සෙත් ගිහිල්ලා අපි ඊට පස්සේ කතා කර ඒවා සිහිපත් කරන්නේ. මම යාළුවන්ට කියන්නේ මම මෙහෙම එකක් දැක්කා. මම මෙහෙම එකක් ඇහුවා. ඔයාලත් අහන්න මේක පුදුමාකාරයි. ඒතර අර තමන් රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන් පිලිස්සෙනවා කියන අදහස නැහැ. ඒ රාග ගින්නෙන් පිලිස්සෙනවා කියන එක, ද්වේෂ ගින්නෙන් පිලිස්සෙනවා කියන එක, මෝහ ගින්නෙන් පිලිස්සෙනවා කියන ඒ පිලිස්සීමේ වේදනාව හඳුනාගන්නේ බුද්ධ ශ්‍රාවකෙක් විතරයි. බුදුරජාණන් වහන්සේගේ වචනේ අදහන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වචනේ අදහන්න නැති කෙනෙකුට මොකක්ද මේ රාග ගින්න කියන්නේ කියලා එයා කල්පනා කරන්න පුළුවන්. මොකද්ද මේ ද්වේෂ ගින්න කියන්නේ කියලා කල්පනා කරන්න පුළුවන්. ඇයි පින්වතුනි මේක ගින්නකට උපමා කරන්නේ? ගින්නකට උපමා කරන්නේ රාගය නැමැති ගින්න ඉපදිච්ච ගමන් ඒ ගින්න සංසිඳවා ගන්න මහන්සි ගන්නේ යම් කිසි ආකාරයක. ඒ ක්‍රමවේදයේ බොහෝ වෙලාවට කාය දුස්චරිතය, වචී දුස්චරිතය, මනෝ දුස්චරිතය. දැන් සමහර වෙලාවට තියෙන දැන් අපි හිතමු ඔන්න ලස්සන කඩවසම් කාන්තාවක් දකිනවා. ඊට පස්සේ ඔන්න දැන් තමන් මේ ඉන්ද්‍රියන් සංවරයක් ගැන අහලා නැහැ. බුද්ධ වචනය ගැන ශ්‍රද්ධාවක් නැහැ. ඉතින් අර සාමාන්‍ය ලෝකයේ සිද්ධ වෙන ඉන්ද්‍රිය අසංවරය තමයි තියෙන්නේ. අතර අසංවර වූ ඇසින් මොකද වෙන්නේ? අර රූපයේ දකිද්දී අභ්‍යන්තරේ රාගගින්න ඇවිලෙනවා. රාගගින්න ඇවිලෙද්දී එයාට දැන් මේ ගින්නින් නිවා ගන්න ඕනේ. ඒ 10 එයාට නිවා ගන්න ඕනේ. ගින්න නිවා ගන්න ඕනේ. නිවා ගන්න මොකද කරන්නේ? එක්ක ඔන්න ගිහලා වැරදි කාමසේවණේ හැසිරෙනවා. වැරදි කාමසේවයට යොමු වෙනවා. ඒ නිසා මේ ගින්නින් පිලිස්සෙනවා තමන් කියලා අදහසක් සාමාන්‍ය පෘථග්ජන ලෝකයේ සත්‍යයට ඇති වෙන්නේ නැහැ. එයාලා හිතන්නේ මේක තමයි මිනිස්යාගේ සාමාන්‍ය ජීවන රටාව කියලා. භාග්‍යතුන් වහන්සේ තමයි අපිට පෙන්වා දෙන්නේ ඇස මනාකොට සංවරය තියා නොගත්තොත් ඇසෙන් දකින රූපය ඔස්සේ අර අභ්‍යන්තර කෙලෙස් උපදිනවා. අභ්‍යන්තර කෙලෙස් උපදිද්දී ඒ තුල තමනුත් අනුනුත් දුකට පීඩාවටපත් වෙලා බොහෝ අකුසල් රැස් කරගන්න තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා පින්වත්නි
එතකොට මේ ඉන්ද්‍රිය සංවරයත් ඉන්ද්‍රිය අසංවරයත් මනාකොට තේරුම් ගැනීම බුද්ධ භාෂිතය තුළින් අපේ ජීවිතයට ගොඩාක් වැදගත් කාරණයක්. මේ ඉන්ද්‍රිය සංවරය කොච්චර වැදගත්ද කිව්වොත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඉන්ද්‍රිය සංවරය නැති කෙනෙකුට සීලය ජීවිතේ දියුණු කරගන්න හැකියාවක් නැහැ කියලා. මොකද සිල්පද රකින්න, ඒ කියන්නේ සීලය කියන එක අපි ඔබ ඉගෙනගෙන ඇති. සීලය කියන්නේ කාය වාචනීය සංවරය පවත්වා ගැනීම. ඒතර කායිකව දුස්චරිතයෙන් වැළකී, වචී දුස්චරිතයෙන් වැළකී, කාය වචනේ සංවර කර ගැනීම නැත්තම් සුචරිතය පුරුදු කර ගැනීමට තමයි අපි සීලය කියලා හඳුන්වන්නේ. ඒතර මේ කාය වචනීය සංවර කරගෙන ජීවිතේ දියුණු කරගන්න තියෙන මේ සිල්පද, එහෙම නැත්තම් සීලය යම් කිසි කෙනෙකුට ආරක්ෂා කරගන්නට හැකියාවක් තියෙනවා නම් එයා තුළ බලවත් ඉන්ද්‍රිය සංවරයක් තිබිය යුතුයි. ඉන්ද්‍රිය සංවරය නැති සෑම සියලු කෙනෙක්ම සීලයක් මනාකොට දියුණු කරගන්නවා කියන කාරණේ සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ නැති දෙයක්. මොකද ඉන්ද්‍රිය සංවරය තමයි සීලයට හේතුව. ඒතකොට එහෙනම් දුස්සීල වෙන්න. දැන් මේ එක එක දුසිල්වත් කටයුතු කරන්නේ, සත්තු මරන්නේ, සොරකම් කරන්නේ, වැරදි කාමසේවණේ හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ, හිස් වචන කියන්නේ, ගහ මරා ගන්නේ, මේ ඔක්කොම ඉන්ද්‍රියන් අසංවර වීමේ ප්‍රතිඵලයක්. ඉන්ද්‍රිය අසංවර වීමේ ප්‍රතිඵලයක්. ඉන්ද්‍රිය සංවර කරගන්න දක්ෂ වුණොත් දුසිල්වත් බව කරා එයාගේ ජීවිතේ නැඹුරු වෙන්නේ නැහැ. හැම තිස්සෙම හැම සිල්පදයක්ම හානි වූ හැම මොහොතකම පින්වත්නි සිල්පදයේ හානි වීමට මත්තෙන් එයාගේ ඉන්ද්‍රිය අසංවර වීමක් පවතිනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඉන්ද්‍රියන් සංවර කර ගැනීම පිණිස අවධානය යොමු කර ගැනීම හරිය වැදගත්. දැන් ලස්සන සූත්‍ර දේශනා තියෙනවා. ඒක දේශනාවක් තියෙනවා යෝධා ජීවෝපම සූත්‍රයේ. යුද්ධ බටයෙකුට උපමා කරන බුදුරජාණන් වහන්සේ භික්ෂුවගේ ජීවිතේ. කොහොමද උපමා කරන්නේ? භාග්‍යතුන් වහන්සේ වදාරනවා මහණෙනි මේ යුද බටයෝ ඉන්නවා 5 දෙනෙක් දකින්න ලැබෙනවා. 5 දෙනෙක් දකින්න ලැබෙනවා. ඔන්න එක යුද බටයෙක් ඉන්නවා. ඔහු මොකද වෙන්නේ මේ ඔන්න යුද්ධෙට යනවා. එතකොට යුද්ධෙට ගියාට මෙයා අර දුරීම දකින්නවා සතුරු සේනාව වෙන දුවිල්ල. කියන්නේ මහා සතුරු සේනාවක් දුරීමේදී මහා දුවිල්ලක් නැගෙනවනේ. ඒ දුවිල්ල දකිද්දී මේ යුද බටයා බියටපත් වෙලා තැති අරගෙන ඔන්න පලා යනවා. ඉතින් යුද්ධ කිරීමක් කොහේ කරන්නද? මේ දුරදීද්දිම බියටපත් වෙලා තැති අරගෙන පලා යනවා. ඒ බඳු යුද බටයොත් ඉන්නවයි කියනවා. ඒ වගේම දෙවෙනි යුද බටයාගේ ස්වභාවය තමයි කියන ඔන්න ඔහුත් යනවා යුද පිටියට. ගියාම දුර ඉඳන් එනවා සතුරු සේනාව. ඒතකොට අර දුවිල්ල පිරෙනවා. හැබැයි ආයේ දුවිල්ලට බය වෙන්නේ නැහැ. හැබැයි අර සතුරු සේනාවගේ සේසත් දකින්න ලැබෙනවා. දුරින්ම උස්සගෙන එනවනේ කොඩි සේසත් එක එක සතුරු සේනාව. ඒව දකිද්දි මෙහා බියද ගන්නවා, තැති ගන්නවා, ඔන්න පලා යනවා. යුද කිරීමක් නැහැ. ඊළඟ තුන්වෙනි තව සෙබළෙක් ඉන්නවා. ඔහුත් පෙර පරිද්දෙම යුදට යනවා. යුද්ධෙට ගිහිල්ලා ඔහු අර සතුරු සේනාවේ දුවිල්ල දකින්නවා බියටපත් වෙන්නේ නැහැ. ඊළඟට සතුරු සේනාවගේ කොඩි දකින්නවා සේසත් දකින්නවා බියවන්නේ නැහැ. හැබැයි ඔන්න ලංවිදි අර සතුරු සේනාවගේ නොයෙකුත් ගම්බීර බෙරහඬ නලාහඬ මහා ഘോഷාව ශබ්දය එන. ඒ ශබ්දය ඇහිද්දී මොහු බියටපත් වෙනවා. තැති ගන්නවා. පලා යනවා. ඊළඟට තව සබලෙක් ඉන්නවා. එහෙම නැත්නම් යුද බටෙක් ඉන්නවා. ඔහුත් යුද්ධෙට යනවා. ගිහිල්ලා අර සතුරු සේනාවගේ දුවිල්ල දැක්කලා බය වන්නේ නැහැ. ඊළඟට කොඩි දැකලා බය වෙන්නෙත් නැහැ. මහා භයංකාර ශබ්දය අහනවා බය වෙන්නේ නැහැ. ඔහු යුද්ධ කරනවා සතුරු සේනාවත් එක්ක. හැබැයි සතුරු සේනාවත් එක්ක යුද්ධ කරලා ඔහු යුද්ධෙන් පරාද වෙලා සතුරු බිමේදීම මිය යනවා. ඊළඟ තව සොල්දාදුවෙක් ඉන්නවා පින්වත්නි. ඔහුත් අර පෙර විද්‍යාවටම යුද්ධයට යනවා.
ඔහු බියවන්නේ නැහැ. දූවිල දැකලා බිය වෙන්නෙත් නැහැ. කොඩි දැකලා බිය වෙන්නෙත් නැහැ. ඊළඟට මේ සතුරු සේනාවගේ ශබ්දය අහලා බිය වෙන්නෙත් නැහැ. ඔහු හොඳට යුද කරනවා. යුද සටන් කරලා සතුරු සේනාව නැසලා ඔහු යුදේ ජය ගන්නවා. ඔය තමයි කියනවා යුද බටියෝ 5 දිනක් දකින්න ලැබෙන. දැන් බලන්න මේ භාග්‍යතුන් වහන්සේ උපමා කොච්චර සුන්දරද කියලා. ඒ කියන්නේ මේ උපමාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යමක් තේරුම් කරන්න. බුදුරජාණන් වහන්සේ වදාන මහන්නේ ඔය වගේම ඉන්නවයි කියනවා. මේ බුද්ධ ශාසනයේ භික්ෂූන් 5 දෙනෙක්. ඒතර මේ භික්ෂූනුත් යුද පිටියට පිවිසෙනවා. මොකද්ද භික්ෂුවකට තියෙන යුද පිටිය? කෙලෙස් යුද්ධය. භික්ෂුවකට තියෙන යුද්ධය තමයි පින්වත්නි කය වචනේ සංවර කර ගැනීම. අකුසලයන් දුරු කර ගැනීම, කුසල් ඉපදවීම, අප්‍රමාදී වීම, ප්‍රමාදය දුරු කිරීම. ඕක තමයි මේ බුද්ධ ශාසනයට පැමිණිච්ච භික්ෂුවකට තිබෙනා වූ යුද්ධය. ඒතර ඔන්න යුද්ධයට නැත්තම් මේ කෙලෙස් යුද්ධයට පැමිණිච්ච භික්ෂුවක් ඉන්නවා. මේ භික්ෂුවකට දවසක් අහන්න ලැබෙනවා. වෙනත් කෙනෙක් කියනවා මේ අහවල් ගමේ, අහවල් රටේ, අහවල් ප්‍රදේශේ ඉන්නවා හරිය ලස්සන කාන්තාවක්. මේ කාන්තාව හරිය සුන්දරයි. ලස්සන රූපයක් තියෙනවා. හැමෝම මේ රූපය දැක ගමන් වශී වෙනවා කියලා ඔන්න මේ භික්ෂුවට අහන්න ලැබෙනවා. ඒතර අහන්න ලැබිච්ච ගමන් අර අභ්‍යන්තර කෙලෙසි උපදිනවා. හිතේ රාගසිතක් උපදිනවා. අනේ මටත් ඒ කාන්තාව දකින්නට ඇත්නම් කියලා. ඒ හේතුව ආරක්ෂාව නෑ. ඉන්ද්‍රිය සංවරය නැමැති ආරක්ෂාව දාගෙන නෙමෙයි හිටියේ. ඉන්ද්‍රියන් සංවරයේ කියන ආරක්ෂාව නැති නිසා අර කනින් අහපු ශබ්දය ඔස්සේ අභ්‍යන්තර කෙලෙස් ඉපදුනා. රාග ගින්න ඇවිස්සුනා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ රාග ගින්න ඇවිස්සලා යා මොකද කරන්නේ? මේ සිවුරේ මට තවත් ඉන්න බෑ කියලා සිවුරුත් අතහැරලා දාලා අර කාන්තාව නිසා ඇතිවෙච්ච ආශ්වාදයේ ඔස්සේ සිවුරු අතහැරලා දාලා යනවා කිව්වා. යුද්ධය පරාදයි. පලා ගියා. සෙබලා පලා ගියා. ඔය තමයි කියනවා මේ බුද්ධ ශාසනයේ ඉන්න පළවෙනි භික්ෂුව. තවත් භික්ෂුවක් ඔන්න ඉන්නයි කියනවා. ඒ භික්ෂුවටත් අහන්න ලැබෙනවා කියනවා අර වගේ කාන්තාවක් ගැන. හැබැයි ඔන්න කොහොම හරි ඒ භික්ෂුව සංවරව වාසය කරනවා. නමුත් මේ භික්ෂුවට තමන්ගේ සියසින්ම දකින්න ලැබෙනවා කාන්තාවක් ඔන්න කඩා හැලෙන ලස්සන රූපයක් තියෙනවා. ලස්සන රූපයක් තියෙන කාන්තාවක් දකින්න ලැබෙනවා. ඒතොර ඇස අසංවරයි. අසංවර වූ ඇස නිසා අර රූපය ඔස්සේ අභ්‍යන්තර කෙලෙස් වැగిරෙන තත්ත්වයටපත් වෙනවා. රාග ගින්න උපදිනවා. ඒතර රාග ගින්න ඉපදුනාට පස්සේ යෝනිසෝ මනසිකාරය නැත්නම් ඒ රාග ගින්න නිවන්නට එයා උපයෝගී කරගන්නේ මොකද්ද? අකුසල. යම් කිසි විදිහේ අකුසල ක්‍රියාවක්. ඉතින් මේ භික්ෂුවත් ඒ විදිහට මොකද කරන්නේ? අර ඇසින් දැකපු රූපේ ඔස්සේ අර කාන්තාවගේ රූපේ දැකලා රාගසිත උපදවාගෙන මේ බඹසර ජීවිතය ප්‍රතික්ෂේප කරලා සිවුරු අතහැරලා දාලා ගෙදර යනවා. ඔන්න යුද්ධය පරාද වුණා. පලා ගියා. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාරනවා තවත් භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුවටත් ඔන්න යම්කිසි විදියකට දකින්න ලැබෙනවා එක්තරා කාන්තාවක්. ඒ කාන්තාව ඔන්න මේ ඒ භික්ෂුව සමීපයට ඇවිල්ලා කවටකම් කරනවා, හිනහා වෙනවා, විහිළුතාලු කරනවා. නොයෙකුත් ආදී ඔන්න මායාවන් පානවා. අර මායාවන් පාපු ගමන් අර භික්ෂුවට ඔන්න අසංවරයි. දැන් ඇසත් අසංවරයි, කනත් අසංවරයි. සංවර බවක් නැහැ, ඉන්ද්‍රියන් සංවර නැහැ. අර දකින නිමිති ඔක්කොම අභ්‍යන්තරයට ගලාගෙන යනවා කිසිම බාධාවක් නැතුව අභ්‍යන්තරේ රාගකින් උපදිනවා. ඉපදිලා කෙලෙස් යුද්ධෙන් පරාද වෙලා ඔන්න ආයි ගිහි මේ චීවරය අතහැරලා දාලා බඹසර ජීවිතය අතහැරලා ගිහි බවට පත් වෙනවා. යුද්ධය අතහැරලා දාලා ගියා සෙබල. එතකොට අර හතරවෙනි යුද්ධ සෙබල ඔබට මතකයි ඇති. ඔහු යුද්ධයට ගිහිල්ලා යුද්ධ කරද්දිත් මැරුම් කරනවානේ. ඒ වගේ තමයි කියනවා සමහර භික්ෂුවක් ඔන්න ඉන්නවා හතරවෙනි භික්ෂුවක්. ඒ භික්ෂුවට ඔන්න මේ යම්කිසි කාන්තාවක් ඇවිල්ලා ළඟට ඇවිල්ලා කෙලි කවටකම් කරනවා, හිනහා වෙනවා,
ඒතොර මේ විදිහට කරද්දී අර භික්ෂුව මහන්සි ගන්නවා. හිත සංවර කරගන්න. මහන්සි ගන්නවා මේ සංවරය පවත්වා ගන්න. හැබැයි ඕන නොහැකියාවක් ලැබෙනවා. ඒ සංවරයෙන් ගිලිහෙනවා. හිතෙන් රාගය බැස ගන්නවා. සිවුර මේ ප්‍රතික්ෂේප කරලා බඹසර ජීවිතේ ප්‍රතික්ෂේප කරලා ආයි ලාමක ගිහි බවට පත් වෙනවා. ඊළඟට පින්වත්නි අර පස්වෙනි යුද සෙබලා. ඒ වගේ තමයි කියනවා සමහර භික්ෂුවක් ඉන්නවා හොඳට ඉන්ද්‍රියන් සංවරව වාසය කර. හොඳට ඉන්ද්‍රියන් සංවරය. ඒ කියන්නේ ඇසින් දකින රූපය ඔස්සේ මේ ඇස දුවන්නට ඉඩ දෙන්නේ නැහැ. අභ්‍යන්තරයේ කෝලාහල බවට එහෙම නැත්නම් අභ්‍යන්තරයේ ඇවිස්සෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක හරියට මේ වගේ. දැන් ඔන්න හිතන්න කණුවක් තියෙනවා. මේ තවත් බුදුරජාණන් වහන්සේ වදාළ උපමාවක්. කණුවක් තියෙනවා. මේ කණුවට පින්වත්නි මේ ගෙනල්ලා ගැට ගන්නවා සත්තු කිහිප දෙනෙක්. එක සත්වෙක් ඇවිල්ලා පියාඹන පක්ෂියෙක්. තව සත්වෙක් ඉන්නවා ඒ සතා ඇවිල්ලා වතුරේ ජීවත් වෙන අපි හිතමුකෝ කිඹුලෙක් වගේ සත්වෙක්. තව සත්වෙක් ඉන්නවා මේ ගුහාවක ජීවත් වෙන සත්වෙක්. තව සත්වෙක් ඉන්නවා උන උරගේ කැලේ ජීවත් වෙන සත්වෙක්. මේ විදිහට ඔන්න විවිධ මේ ආකාරයේ ජීවත් වෙන සත්තුන්ව ගෙනල්ලා කණුවක ගැට ගන්නවා. ඒතර මේ ගැට ගැහුවට පස්සේ අර කැලේ ජීවත් වුණ වතුරේ ජීවත් වුණ ගුහාවේ ජීවත් වුණ අහසේ නිදහසේ ජීවත් වුණ සත්තු මොකක් කරාවිද පින්වත්නි? ඔහු නානේ මාව මේ කණුවේ ගැට ගැහුවා මම ඉතින් දැන් මෙතනට වෙලා ඉන්න ඕනේ කියලා ඉන්නවද? නෑ. ඔවුන් මහන්සි ගන්නවා අර කණුව කඩාගෙන. අර කණුව කඩාගෙන කොහොම හරි තමන් නිදහස් වෙලා යන්න උපරිම වෙහෙසක් ගන්නවා. උපරිම මහන්සියක් ගන්නවා. ආන් ඒ වගේ තමයි කියනවා පින්වත්නි මේ ඇස කන නාසය දිවකය මනස සංවර කරගත යුත්තේ. ඉන්ද්‍රියන් සංවර කරගත යුත්තේ. ඉන්ද්‍රියන් සංවර කරගන්න උපකාරී වෙන දෙයක් තමයි සිහිනුවන. සිහිනුවනින් තොරව ඉන්ද්‍රියන් සංවර කර ගැනීමක් ගැන කතා කරන්න අමාරුයි. හොඳට සිහිනුවන තියෙන. මොකද දැන් ඔබ හිතන්න පුළුවන් ඇසෙන් දකින රූපේ නිසාමයි රාගසිත උපදින්නේ කියලා නැහැ. රූප ඇසින් දකිද්දී අභ්‍යන්තරේ රාගසිත උපදින්න නම් තව කාරණයක් තියෙන්න ඕනේ. ඒ තමයි අයෝනිසෝ මනසිකාරය. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ රාගය උපදින්නට කරුණු දෙකක් තියෙන්න ඕනේ. සුබ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරයත්. ඒතර සුබ නිමිත්ත ගන්නෙ මොකෙන්ද? එක්ක ඇසෙන්, එක්ක කනෙන්, එක්ක නාසයෙන්, එක්ක දිවෙන්, එක්ක කයෙන්. ඔන්න සුබ නිමිත්ත ගන්නවා. අරගෙන අයෝනිසෝ මනසිකාරය කරන වැරදි විදිහට කල්පනා කරනවා. එතකොට අර අභ්‍යන්තරයේ වුණ රාගසිත දේශිත උපදිනවා. ඊළඟට ඔන්න දැන් තරහ උපදින්නේ කොහොමද? දැන් සමහරවිට කියන්නේ ඔබ අහලා තියෙන මට තරහ ගියා. මට තරහ ගියා. ඕ මේ මිනිස්සයා කියන එක මට අහන් ඉන්න බැරි වුණා. මට තරහ ගියා. ඒතර හිතන්නේ මේ නිකන් ඒක ස්වභාවයෙන්ම වෙන එකක් වගේ අපිට දෙන්නේ. ඒ ස්වභාවයෙන්ම වෙන එකක් නෙමෙයි. තරහ උපදින්නේ කරුණු දෙකක් නිසා. ඒ තමයි පින්වත්නි ඇසෙන් දකින්නවා එහෙම නැත්නම් කනෙන් අහනවා යම්කිසි ශබ්ද ඒක පටිඝ නිමිත්තක්. ඒකට කියනවා පටිඝ නිමිත්ත. කියන්නේ තරහක් ඇති වෙන ආකාරයේ හේතුවක් බාහිර තියෙනවා. ඒ තරහ ඇති වෙන හේතුව ඇහින් දැක්වමනින් තරහ උපදින්නේ නැහැ. දැන් කවුරු හරි ඔබට ඇවිල්ලා බැන්නා කියලාම තරහ උපදින්නේ නැහැ. තව කාරණයක් අභ්‍යන්තරයේ වැඩෙන්න ඕනේ. ඒ තමයි අයෝනිසෝ මනසිකාරය. අභ්‍යන්තරයේ අයෝනිසෝ මනසිකාරයේ පටිඝ නිමිත්තත් එක්ක එකතු වුණොත් තමයි අභ්‍යන්තරයේ දේශේ නැමැති ක්ලේශය උපදින්නේ. ගින්න ඇවිලෙන්නේ, පිලිස්සෙන්න පටන් ගන්නෙ. ඒතර මෝහයත් එමය අයෝනිසෝ මනසිකාරයෙන් තොරව මෝහය උපදින්නේ නැහැ. නේ එතකොට ඒ දැන් බුදුරජාණන් වහන්සේ නොයෙකුත් ආකාරයෙන් තමන්ගේ ශ්‍රාවක ශ්‍රාවිකයන් හික්මුවේ මෙන්න මේ දුකටපත් වෙන වැඩපිළිවෙල තේරුම් ගන්න. කෙලෙස් උපදින ආකාරය පිළිබඳව වැටහීමක් අවශ්‍යයි පින්වතුනි. අපි කෙලෙස් වලින් බැහැර වෙන්න නම් හටගන්නේ කොහොමද කියන එක පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. ඒතොර ඉන්ද්‍රිය සංවර කර ගැනීම කියන්නේ හොඳට සිහිනුවණින් එයා වාසය කරනවා. අර ඇසෙන් දකින රූපය එපමණකින්ම ඔහු නතර කරනවා. අභ්‍යන්තර කෙලෙස් උපදින ක්‍රියාවලිය දක්වා යන්නේ ඉඩ තියන්නේ නැහැ. ඒ ඉඩ නොතියන්නේ කොහොමද?
ඒකට පුරුදු කරගත හැකි නොයෙකුත් දේවල් තියෙනවා. ඒ තමයි දැන් අපි ගත්තොත් අනිත්‍ය සංඥාව, අනාත්ම සංඥාව, දුක්ඛ සංඥාව හොඳට වඩනවා නම් එයාට ඉන්ද්‍රියන් සංවර කරගන්න ඒක ලොකු පිටුහලක් වෙනවා. දැන් ඔබ අහලා ඇති සමහර වෙලාවට දේශනා තුලින් අර අනුරාධපුරයේ හිටිය එක ස්වාමීන් වහන්සේ නමක් ගමනක් වඩිද්දී එක්තරා කාන්තාවක් ඉස්සරහට ආවා. මේ කාන්තාව තමන්ගේ ස්වාමියාත් එක්ක මේ රණ්ඩු වෙලා රණ්ඩු සරුවල් කරගෙන යන ගමන්. එතකොට මේ කාන්තාව මේ ස්වාමීන් වහන්සේ ළඟින් යන ගමන් අර කාන්තාව ස්වාමීන් වහන්සේත් එක්ක hina වුණා. මේ ස්වාමීන් වහන්සේත් මේක දැක්කා. දැකලා ඉදිරියට ගියා. ඉදිරියට වැඩම කරද්දී හම්බුණා අර කාන්තාවගේ ස්වාමි පුරුෂයා. ඉතින් ස්වාමි පුරුෂයා වුණා ස්වාමීනි මෙතනින් කාන්තාවක් දැන් ගියාද කියලා ඇහුවා. කාන්තාවක් නම් මන් දන්නේ ඔන්න මේ ඇටසැකිල්ලක් නම් ගියා හක ගාලා මාත් එක්ක hina වුණා කිව්වා. ඒතකොට අර ස්වාමීන් වහන්සේට අර කාන්තාව දැන් බොහෝ දෙනෙකුට පේන්නේ සුබ සංඥාවක් විදියට වෙන්න පුළුවන්. නමුත් ඒ ස්වාමීන් වහන්සේ දුටුවේ ඇටසැකිල්ලක් විදියට. ඇයි? ඒ ස්වාමීන් වහන්සේ බොහෝ කාලයක් තිස්සේ අට්ටික සංඥාව බොහෝ කොට වඩලා තිබ්බා. අට්ටික සංඥාව. ඒතර අට්ටික සංඥාව බොහෝ කාලයක් තිස්සේ වඩලා තිබුණ නිසා හිතට හුරු පුරුදු ඒකයි. අපේ හිතේ ස්වභාවය තමයි පින්වතුනි වඩන්නේ කුමක්ද වැඩිපුර අපි වඩන දෙයට අනුකූලව තමයි හිත නැඹුරු වෙන්නේ. දැන් ඔබ අපි ඇයි සිංහල භාෂාව හොඳට කතා කරන්නේ? ඇයි අපිට වෙන භාෂා හොඳට බැරි? දැන් ඉංග්‍රීසි කතා කරන්න හැමෝම කැමතිනේ. අපි හැමෝම කැමතිනේ කතා කරන්න. ඇයි අපිට බැරි? නිතර පුරුදු කිරීමක් නැහැ. අසන්න දකින්න ලැබීමක් නැහැ. නැති නිසා අපි නැඹුරු වෙන්නේ නැහැ. දැන් විදේශ රටවල ගත්තොත් ජපානයේ ගත්තොත් එයාලට ඒ වෙනම භාෂාවක් නේ. ඉන්දියාවේ කෙනෙක් ඉපදුනොත් වෙනම භාෂාවක්. එහෙනම් ඒ කොහොමද මේ හිතට මේ පුරුද්ද හටගන්නේ? වැඩිපුර පුරුදු කරන දේට අපි වැඩිපුර යමක් එක නිතර ගැවසෙනවද? යමක් අපි නිතර අහනවද? යමක් අපි නිතර දකිනවද? යමක් අපි නිතර ආස්වාදනය කියන්නේ නහයෙන් ආග්‍රහණය කරනවද? රස විඳිනවද? ඊට අනුකූලව තමයි අපේ හිත සකස් වෙන්නේ. ඒතර සසර පුරාවට අපේ ජීවිතයේ පුරුදු වෙලා තියෙන්නේ වැඩිලා තියෙන්නේ හිත හුරු පුරුදු වෙලා තියෙන්නේ අර ඇසෙන් දකින කනෙන් අහන නාසයෙන් දැනගන්න දිවෙන් දැනගන්න කයෙන් දැනගන්න මේ බාහිර අරමුණු ඔස්සේ අභ්‍යන්තර කෙලෙසෙම උපදින විදියට ඉතින් ඒ නිසා පින්වත්නි ඉන්ද්‍රිය සංවරය කියන කාරණය මේ එක මොහොතක පුරුදු කරන්න තියෙන එකක් නෙමෙයි. මනා සිහිනුවණින් හැම මොහොතකම මේ ඉන්ද්‍රියන් සංවර කර ගැනීමේ වැදගත්කමක් ශ්‍රාවක ශ්‍රාවිකාවක් විදිහට අපිට තියෙනවා. බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබනු කෙනෙක් කැමති කෙනෙක් නම් ඔහුට වගකීමක් තියෙනවා. ඒ වගකීම තමයි මනා සිහිනුවණින් යුක්තව ඉන්ද්‍රියන් සංවර කරගෙන වාසය කිරීම. ඉන්ද්‍රියන් සංවර කරනවාද? ඉන්ද්‍රියන් සංවර කරගෙන කෙනාට එයාට ඒ කියන්නේ මේ දැන් ඒකනේ දැන් අපි හිතමුකෝ මේ ඉන්ද්‍රිය සංවරය කියන්නේ ඇහෙන් රූප නොදැකීම නෙමෙයි. කනෙන් ශබ්ද නොඇසීම නෙමෙයි. නාසයෙන් ගඳ සුවඳ නොදැනීම නෙමෙයි. දිවට රසය නොදැනීම නෙමෙයි. ඉන්ද්‍රිය සංවරය කියන්නේ අර අභ්‍යන්තර ආයතන ඔස්සේ බාහිර අරමුණුත් එක්ක එකතු වෙද්දී ඒ ඔස්සේ තමන්ගේ අභ්‍යන්තරය ඇවිස්සෙන ආකාරයට එයා ඉඩ ප්‍රස්තාව සලසන්නේ නැහැ. ඔන්නෝක තමයි කරගන්න ඕනේ දේ. මේක හිතන තරම් මේක මේ අපි කතා කරන තරම් ලේසි පහසු දෙයක් නන් නෙවෙයි. මේක මහා යුද්ධයක්. සාමාන්‍ය යුද අවියායුධ වලින් කරන යුද්ධයකට සමාන කරන්නත් බෑ මේක. මේක ඊටත් වඩා භයානක යුද්ධයක්. මොකද මෙහිදී අපිට සටන් කරන්නට තියෙන්නේ කාත් එක්කද? අභ්‍යන්තර තමන්ගේම කෙලෙස් එක්ක. සසර පුරා අයෝනිසෝ මනසිකාරයටම හුරු වෙච්ච අපේ හිත යෝනිසෝ මනසිකාරයට යොමු කර ගැනීම පිංගුතුනි අරුමයක්. ඒක මහා විස්මිත දෙයක්.
සුභ සංඥාවම නිත්‍ය සංඥාවම ආත්ම සංඥාවම අපි මේ සසරේ පුරුදු කරලා මේ ජීවිතේ අපි අනිත්‍ය සංඥාව අසුභ සංඥාව අනාත්ම සංඥාව අපි පුරුදු කරන්න මහන්සි ගන්නවා නම් ඒක බොහොම මේ විස්මිත දෙයක්. ඒ අපි සසර පුරාට පුරුදු කරපු නිසා මේ හිතට මේ පුරුද්ද. දැන් ඔබ අපි හැමෝටම පින්වත්නි උපදිද්දිම තියෙනවනේ දැන් ඒ හැකියාව. අමුතුවෙන් පුරුදු වෙන්න තියෙන එකක් නෙමෙයිනේ. දැන් පුංචි දරුවෙකුට පුංචි කාලේ ඉඳන් අමුතුවෙන් කියා දෙන්න ඕනේද ආස්වාදයේ උපදින දේට ඔස්සේ ඇස දුවන්නට? නෑ, එයාගේ ඇස ස්වභාවයෙන්ම දුවන්නේ ආස්වාදය උපද්දලා දෙන දෙයට. ඒතර ආස්වාදය උපද්දලා දෙන දෙයට දුවනවා මිසක් ඒකේ ආදීනව පැත්තක් ඒක තුල තමන් කොච්චර කරදරයටපත් වෙනවද කියලා තමන්ට තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැහැ. ආන්ගේ විදිහම තමයි පින්වතුනි දැන් වැඩිහිටියන් වුණත් ඒකේ ආකාරයෙන්මයි. වැඩිහිටියන් වුණත් ඒකේ ආකාරයෙන්මයි. ඒතර ගොඩ දිනෙක ඇස මෙහෙවන්නේ තමන්ට ආස්වාදයේ සතුට උපද්දලා දෙන දෙයටනේ. කන මෙහෙවන්නේ, නාසය මෙහෙවන්නේ, දිව මෙහෙවන්නේ, කය මෙහෙවන්නේ ආස්වාදය උපද්දලා දෙන දෙයටනේ. ඒතකොට එයා පීඩාවටපත් වෙලා, දුකටපත් වෙලා සමහරවිට දුගතිය උපදින කම්ම මේකේ අනතුරු තේරෙන්නේ නැහැ. ඒ සමහරවිට කියන්නේ දැන් අපි දැන් සමහරවිට බොහෝ වෙලාවට අහනවා අසනීප වෙනවා, ලෙඩ වෙනවා, ලෙඩ වෙලා ළිඳ ඇටට වැටෙනවා, ඔන්න ළිඳ ඇද්දට වැටලා මාරාන්තික බවට පත් වෙනවා. ඒතකොට කියනවා අනේ ස්වාමීන් වහන්සේ අපිට දැන් තමයි තේරෙන්නේ. අපි මෙච්චර කල් මේ අහපු ධර්මයේ සත්‍ය භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කොච්චර සත්‍යයක්ද කියලා දැන් තමයි අපිට තේරෙන්නේ කියනවා. ඒතකොට දැන් ඔහුට තේරෙන්නේ ලෙඩ ඇඳුර වැටෙන නිසා නෙමෙයි පින්වත්නි. ඔහු මෙච්චර කලක් යෝනිසෝ මනසිකාරයෙන් නොයෙදිච්ච නිසා. යෝනිසෝ මනසිකාරයේ යෙදෙන කෙනාටයි මේ උරුමය හිමි වෙන්නේ. යෝනිසෝ මනසිකාරය නැති. ඒ යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? මොකද්ද අපි යෝනිසෝ මනසිකාරය කියලා හඳුනන්නේ? බුද්ධ භාෂිතේ භාග්‍යතුන් වහන්සේගේ මේ වචනයට අනුකූලව නුවණ මනස මෙහෙවන. ඒතොර මේ නුවණින් මනස මෙහෙවන්නේ කුසල් වැඩෙන ආකාරයට. අකුසල් දුරු වෙලා යන ආකාරයට. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ඉන්ද්‍රිය සංවරය නැත්තම් සීලයක් දියුණු කර ගැනීමක් ගැන හිතන්න බෑ. ඒතර සීලයක් දියුණු කරගන්න නැති කෙනෙකුට සමාධියක් ගැන කතා කරන්න පුළුවන්ද? බෑ. ඒ සමාධිය පිණිස හේතු වෙන ප්‍රධානම දේ තමයි සීලය. සමාධියක් නැති කෙනෙකුට යථාභූත ඥානයක් ගැන කතා කරන්න පුළුවන්ද? බෑ. මොකද යථාර්ථයේ සත්‍ය ඇත්ත ඇති සැටියෙන් අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්, දුක් දේ දුක් වශයෙන්, අනාත්ම දේ අනාත්ම වශයෙන් දකින්නට උපකාරී වෙන්නේ, අවබෝධ කරගන්නට උපකාරී වෙන්නේ, යථාභූත ඥානය ඇති කරගන්න උපකාරී වෙන්නේ සමාධිමත් සිතයි. යථාභූත ඥානයේ නැති කෙනෙකුට නිබ්බිදා විරාගය, ඒ කියන්නේ අවබෝධයෙන් ඇති වෙන නොයල්ම, අවබෝධාත්මකව ඇති වෙන නොයල්ම හටගනීද? නැහැ. යථාභූත ඥාන යථාර්ථය දැන් තමන් අනිත්‍ය දේ ඒ ආකාරයෙන්ම දැක්කොත් තමයි ඒ පිළිබඳව අවබෝධාත්මකව නොයල්මක් උපදින්නේ. ඒතර බලන්න මේ හැම මේ කාරණයකට ඊළඟට අපි ගත්තොත් නිබ්බිදා විරාගය. එහෙම නැත්නම් අවබෝධයෙන් ඇති වෙන්න නොයල්මත් කලකිරීමත් මේ කරුණ නැත්තම් විමුක්ති ඥාන දර්ශනය. එහෙම නැත්නම් විමුක්තියටපත් වීමක් නැහැ. තේරෙන භාෂාවෙන් කිව්වොත් නිවන් දැකීමක් නැහැ. ඒතකොට දැන් අපි ලෝකයේ තියෙන ස්වභාවය මොකක්ද? දැන් කරන්නේ ජීවත්ව ඉන්න තාකල් ඉන්ද්‍රිය අසංවරවමයි. රාග ගින්නෙන් ඔහේ ඇවිස්සෙනවා. දේශ ගින්නෙන් පිලිස්සෙනවා. මෝහ ගින්නෙන් පිලිස්සෙනවා. යම් කිසි දවසක ආයුෂය අවසන් වෙලා ගියාට පස්සේ හැමෝම එකතු වෙලා පෝස්ටරයක් හැමතැනම ගහනවා නිවන් සැප ලැබේවා කියලා. ඉතින් කෙසේ ලබන්නටද නිවන සැපයක්? කෙසේ ලබන්නද විමුක්තිය නැමැති සැපය? බොහෝ දුරයි යාට. ඒ නිසා පින්වත්නි, ඔබේ ජීවිතේ වටිනාම දෙයක් තමයි ඔබ අසන පොඩි කාරණයක් හෝ පුරුදු පුහුණු කරගන්න මහන්සි ගන්න. ඒක දවස් දෙකක් නෙමෙයි, දිගු කාලීනව. දැන් ඔබට ඔබ ගැන හිතද්දී
ඔබට තියනවද පින්වත්නි ඔබට කිසිම බයක් සැකක් නැතිව අභිමානයෙන් කිව හැකි දෙයක් මම අවුරුදු 10ක් 15ක් 20ක් තිස්සේ මෙන්න මේ ගුණය පුරුදු කරනවා එක දිගට. අපි හිතමු අවුරුදු 10ක් 15ක් තිස්සේ එහෙම නැත්නම් ඔබට මේ ධර්මය අසන්න ලැබුණු මොහොතේ පටන් එහෙම නැත්නම් තිසරණ සරණ අවබෝධයෙන් පිහිටපු මොහොතේ පටන් මම මෙන්න මේ ගුණය අකණ්ඩව පුරුදු කරනවා. ගුණය. දැන් ධර්ම ශ්‍රවණය කියන කාරණේ ගත්තොත් ඔබ දිගටම කරනවා වෙන්න පුළුවන්. ඒක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ තමන්ගේ අභ්‍යන්තරික ගුණයක්. අපි හිතමු යෝනිසෝ මනසිකාරය. ඉන්ද්‍රිය සංවරය. සිහිය. මේ නුවණින් විමසීම. සීලය. කාය සංවරය, වචී සංවරය. නේ ඊළඟට අපි ගත්තොත් සමාධිය. මේවා බොහෝ කාලයක් තිස්සේ ඊට පස්සේ අපි ගත්ත ඉවසීම, මෛත්‍රිය, කරුණාව. නේ දැන් ඔබට අභිමානයෙන් කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මම මෙච්චර අවුරුදු ගණනාවක් මගේ සීලයට හානි කරගෙන නැහැ. ඒතකොට Tamanට අභිමානයක් තියෙනවා. ඒතකොට ඒ කියන්නේ බොහෝ කාලයක් තිස්සේ Tamanගේ වඩපු දෙයක් නිසා ඔහුට ඒකේ ප්‍රතිඵලය ලැබෙනවා. මොකද හිත ඊට අනුකූල හුරු වෙලා. ඒතකොට ඒ ආකාරයට සීලයක් දියුණු කරගන්නට උපකාරී වෙන්නේ ඉන්ද්‍රිය සංවරය. නම් හොඳට සිල්පද රකින්නවා නම් හොඳට සිල්පද ආරක්ෂා කරගන්නවා නම් ඒ සිල්පද ආරක්ෂා කර ගැනීමේ රහස තමයි ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය. ඒ නිසා පින්වත්නි මේ අද සවස් කාලේ ඔබේ ජීවිතවලට මේ ශ්‍රවණය වුණ මේ සඳහම් කරුණු විශේෂයෙන්ම ඔබට කරුණු දෙකක් සිහිපත් කළා. මුලින්ම ඔබට සිහිපත් කළා මේ ජීවිතේ භෝග සම්පත්, ධන සම්පත් ලබන්නට මේ අලසව, කම්මැලිව කවුරු හරි කරලා දෙනකන් ඉඳලා හරියන්නේ නැහැ. වෙහෙස මහන්සි විය යුතුයි, කැප විය යුතුයි. රටක් ජාතියක් විදියට අපිට ඉදිරියට යන්නට ඒ අතිශයින්ම වැදගත්. ඒක පළවෙනි කාරණේ. උත්හාන සම්පන්න නැගී සිටින වීරිය අවශ්‍යයි. කුසීතකම, අලසකම බැහැර කරගත යුතුයි. ඊළඟට අපි ඔබට කියපු කාරණේ තමයි බුද්ධ ශාසනය තුල පිහිට පිළිසරණ ලබන කැමතින ඉන්ද්‍රිය සංවරයන් දියුණු කරගත යුතුයි. ඉතින් ඒ නිසා ඔබ සෑම සියලු දෙනාටම මේ උතුම් කරුණු තමන්ගේ ජීවිතයට ගලපාගෙන බුද්ධ ශාසනය තුල පිහිට පිළිසරණ සලසා ගන්නත් මේ මාතෘ භූමියට බරක් නැති මේ මාතෘ භූමියට මේ ණය නැති සැබෑම ශ්‍රාවක ශ්‍රාවිකාවක් ලෙස ජීවිතේ දියුණු කරගන්නත් ගොඩනගා ගන්නත් මේ සඳහම් කරුණු හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඉතින් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව තුළින් අප රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දේවබඹුන්ට අනුමෝදන් කරමු. සියලු දේවබඹුන් මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආයුෂ වර්ණ සැප බල දියුණු වෙත්වා. දෙවියෝ තුතුම් ධර්ම අවබෝධයෙන් සැනසීම ලබත්වා. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී, රට වාසී, ලෝක වාසී සෙල් ගුණදම් පුරන සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට, පින්වත් අනගාരികා මෑණියන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් ධර්ම අවබෝධයෙන් සැනසීම ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අද දිනේ මේ උතුම් සඳහම් දේශනාව සඳහා ඒ දායකත්වයේ දරන ඒ සියලු කලන මිතුරන් පිරිස නමින් මිය පරලෝ යන්නට යෙදුණු සියලු ඥාතීන්ට අප සෑම සියලු දෙනා නමින් ඔබ සෑම සියලු දෙනා නමින් මිය පරලෝ යන්නට යෙදුණු සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපෙන් සැපයටපත් වෙත්වා. වහ වහා සසර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මේ සඳහම් දේශනාවේ දායකත්වයේ දරන ලද ඒ ගෞතම බුදු සසුනේ පිහිට පිළිසරණ පතන ඒ පින්වත් කලන මිතුරන් පිරිසක් විසින් ඉතින් ඒ පින්වතුන් හැම දිනාටමත් මේ සඳහා වචනයකින් උදව් උපකාර කළ සෑම සිළු දෙනාටමත් ඒ පින්වතුන්ගේ හැදූ වැඩූ දෙමව්පියන්ටත් පවුල් වල ඥාති හිත මිත්‍රාදීන් හැම දිනාටමත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. උතුම් ධර්මාවබෝධයෙන් සැනසීම ලබත්වා. සාදු සාදු සාදු.
අවසාන වශයෙන් මේ උතුම් සඳහම් දේශනාව ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටමත් ඒ වගේම COVID-19 වසංගතය හේතු කරගෙන දුකටපත් වී සිටින සෑම සියලු දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන් සෑම සියලු දෙනාටමත් මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. සියලු දෙනා නිදුක් නිරෝගී සුවපත් භාවයටපත් වෙත්වා. කායික මානසික සැප සැහැල්ලු උදා වෙත්වා. උතුම් ධර්ම අවබෝධ කිරීමේ වාසනාව උදා වේවා. සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.